තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. තථාගත බුදුමුවින් වදහල එවැගේම පින්වත් අප හැමදෙනාම සසරින් පුරුදු කළ සිත් ඇති නිසාම සවන් දෙන ලෞතර ශ්‍රී සද්ධර්මය අපගේ ජීවිත අවබෝධය පිණිසත් ජීවිතයේ සැප පිණිසත් හේතු වනවා. එසේනම් ඒ උතුම් වූ සද්ධර්මයේ සජ්ජායනා කරන තවත් පින්වත් හෝරාවක් අපි මෙලෙස ආරම්භ කරන්නේ හලාදිවෙල සිරි නිකේතාරාමාධිපති පූජ්‍යපාද රාජසිංහගම තිලක ධම්ම පින්වත් ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් ස්වාමින් වහන්සේ සාදුනාද පවතමින් අපි පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ දේශනාවට දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ විදේශගත කේ.ඒ. වසන්ත පෙරේරා මහතා ඇතුළු පින්වතුන්. එහෙමනම් දේශකයන්න් වහන්සේට මා ගෞරවණීයව ආරාධනා කරනවා දේශනාව පවත්වන්න. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සීලස්සේව පරිපූර්ණකාරී අජ්ජත්තං චේතෝ සමත මනෝයුත්තෝ අනිරකාත්තාඥානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෝහේතා ශුඤ්ඤාගාරානංති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්නි පින්වතියනි, අද දවසේදී තොයැත්තෝ සූදානම් වෙන්නේ බෞද්ධ රූපවාහිනී මාධ්‍ය මගින් විකාශනය කරනු ලබන වටිනා උතුම් සද්ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි අද දවසේදී මේ උතුම් දේශනාව සඳහා සදැහැති පින්බර දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ විදේශගතව ඉන්න කේ.ඒ. වසන්ත පෙරේරා ඒ මහත්මාණන් විසින් වැදගත් පරමාර්ථ කීපයක් හිතේ තියාගෙන සදැහැති දායකත්වය අද දවසේ මේ සඳහා ලබා දෙනවා. ඒ මහත්මාණන්ගේ දායකත්වය නිසා විශාල දෙනෙක් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. සිත්වලට අප්‍රමාණ සැනසෙල්ලක් උදා කරගන්නවා. බොහෝ දිනකට අර්ථ සිද්ධිය සැලසෙන ධර්මයේ ආලෝකය සැලසෙන පින්කමක කොටස්කරුවෙක් බවට තමයි එතුමා අද දවසේපත් වෙන්නේ. මේ මහත්මාගේ දායකත්වය මත බණ අහන ඔබ සෑම දිනමත් අති විශාල කුසල් රාශියක් සැලසෙන පින්කමක කොටස්කරුවෙක් බවට පත් වෙන මොහොත බණ ඇසීමත් වටිනා පිනක්. දායකත්වයේ දරූ ඒ හැම දිනමත් ඒ දායකත්වය නිසා මේ දේශනාව ශ්‍රවණය කරන ඔබ සෑම දිනමත් මේ උතුම් කුසලය කරගන්න වෙලාවේ හොඳ අදිෂ්ඨානයක් පළමුව සිත් සතන් තුළ ඇති කරගන්න. අපි මේ සිදු කරනු ලබන ප්‍රබල ආනිසංස බහුල කුසල කර්මය අප සෑම සියලු දෙනටම ගෝර කටුක බිහිසුණු සසර කතරෙන් එතරව ලබන මාර්ගඵල නිවන් අවබෝධය සඳහාම හේතු උපනිශ්‍රේ වන පින්කමක් බවටම පත්වේවා කියන ඒ උතුම් අදහස සිතේ රඳවාගෙන හිත හොඳට එක්තැන්ව තියාගෙන සිහි නුවණින්
සංසුන් මනසක් බවට මනස පත් කරගෙන ධර්මීය ගැනත් හොඳ ගෞරවයක් හිත තුළ ඇති කරගෙන මෙතෙන් සිට මේ දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්න. අද දවසේ බොහොම වැදගත් දහම් පාඩයක් අපි මේ සඳහා යොදා ගන්නට යෙදුණා. යම් චේතෝ සමාපත්තියක්, චේතෝ විමුක්තියක්, ප්‍රඥා විමුක්තියක් සලසා ගන්න කෙනෙක් හිත දියුණු කරගෙන බණ භාවනා කරමින් යථාර්ථය අවබෝධ කරගන්න උත්සාහ දරන කෙනෙක් කෙසේද Tamanගේ ජීවිතය සකස් කරගන්නේ කියන කාරණය තමයි අද දේශනාවේදී පින්වත් ඔබට කියා දෙන්න සූදානම් වෙන්නේ. යම් කෙනෙක් බණ භාවනා කරන කෙනෙක් විදිහට කටයුතු කරනකොට අවශ්‍ය පළවෙනි සාධකය තමයි මේ හිතේ තියෙන කෙලෙස් සුද්ධ කර ගැනීමේ කටයුත්තේ නිරත වෙන කෙනෙක් තුළ පළමුවෙන්ම ඇතිවිය යුතු ගුණාංගයක් තමයි සීලය කියලා කියන්නේ. සීලස්සේව පරිපූර්ණකාරී. හොඳට සීලයක පිහිටා ගන්න කිව්වා. පිරිසිදු කරගන්නවා මනස පළමුවෙන් සීලයක පිහිටාගෙන. මනසේ පිරිසිදු බව සඳහා කය වචන දෙකේ පිරිසිදු බව අවශ්‍ය සාධකයක්. ඒ නිසා තමයි මේ සීලය පළමුව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ. සීල සමාධි ප්‍රඥා. සීලයක් පළමුව අවශ්‍යයි. ගිහියන් විදිහට ඔබ පංච සීලය හොඳට සමාදන් වෙනවා. අෂ්ටාංග සීලය වැනි උතුම් සීලයක පිහිටා ගන්නවා. හැකි හැම වෙලාවෙම සීලය ටික ටික දියුණු කරගන්න. නුවණැත්තගේ ස්වභාවය ඒකයි. ඉන්පස්සේ තමයි මේ සීලයෙන් යුක්ත කෙනා සමාධියක් සඳහා කටයුතු කරන්නේ. සීලයෙන් තොරව සමාධියක් ඇති කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඔන්න පළමුවෙන් සීලයක් සමාදන් වෙලා ඔන්න පිරිසිදු බවක් ඇති කරගන්න. අජ්ජත්තං චේතෝ සමත මනුයුක්තෝ. ඊළඟට කියනවා චේතෝ සමතයක් සමත භාවනාවක් කරගන්න. සීලයක පිහිටාගෙන සිත එක්තැන් කරගන්නවා. සතිය ටික ටික දියුණු කර කර සතියේ දියුණුවේ ප්‍රතිඵලයක් විදිහට ඒ කෙනා ඔන්න සමාධියක් ඇති කරගන්නවා. ඊළඟට කියනවා අනිරා කත්තජ්ජානෝ විපස්සනාය සමන්නාගතෝ. ඊළඟට පින්වත්නි විපස්සනා කරනවා. දැන් සීලය පළමුවෙන් සමාදන් වෙලා කය වචන දෙකේ පිරිසිදු බවක් ඇති කරගත්තා. අනතුරුව එයා සමාධියක් හදා ගන්නවා. ඒ සමාධිය පාවිච්චි කරලා ඊළඟට විදර්ශනා කරනවා. විදර්ශනා කියලා කියන්නේ පින්වත්නි දැකීමට කියන නමක්. සාමාන්‍ය කෙනෙක් බලන විදිහට නෙවෙයි. වෙනත් ඇසකින් යථාව යථා පරිදි දැකීම තමයි විපස්සනා. විශේෂ දර්ශනයක්. බුදුරජාණන් වහන්සේ දකින්නටය කියලා පැහැදිලි කළ විශේෂ දර්ශනයක් තමයි විපස්සනා කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයා සතෙක් පුද්ගලයෙක් එහෙම නැත්නම් ආත්මයක් වශයෙන් මම වශයෙන් දකින දේ නුවණැත්තා විපස්සනා ඇසින් දකින්නේ කොහොමද? මෙතන තියෙන්නේ ස්කන්ධ පංචකය, නාම රූප ධර්මයන්. ආන් ඒ විදිහට දකිනවා පින්වතුනි. නාම රූප ධර්මයන් යථා පරිදි දකිනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකිනවා. ආන්ගේ විශේෂ දැකීම සිද්ධ කරන්නේ විපස්සනාවක් තුලින් පින්වතුනි. ස්ත්‍රියක් පුරුෂයෙක් සතෙක් පුද්ගලයෙක් ආදී වශයෙන් සාමාන්‍ය අශෘතවත් කෙනෙක් දකිනා වගේ නෙවෙයි විපස්සනාව දියුණු කරගත්ත කෙනා දකින්නේ මෙතන තියෙන ස්කන්ධ පංචකයක්. මෙතන කෙනෙක් නැහැ. ස්ත්‍රී පුරුෂ කියලා අපි මේ නම් දාගෙන අර ධර්මයෙන් ඈත් වෙලා ඒ විදිහට දකින දැකීමක් තමයි සාමාන්‍ය කෙනාගේ දැකීම. ආන්ගේ දැකීම ඉක්මවලා
බොහොම ගැඹුරින් දකිනවා. යථාර්ථවාදීව දකිනවා. සත්‍ය අවබෝධයට ගැළපෙන විදිහට දැකීම තමයි විපස්සනා කරනවා. විශේෂ දර්ශනයකින් දකින්නවයි කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සැබෑව දකින්න යථා පරිදි යථාර්ථය අවබෝධ කරගන්න ඇති සැටිය දැකීම සඳහා අවශ්‍ය පළවෙනි ප්‍රධානම කාරණේ අපි මතක් කළා සීලය. සීලයක පිහිටාගෙන සමාධියක් ඕනේ. සමාධිමත් මනසකට තමයි ඇත්ත ඇති සැටියෙන් පේන්නේ පින්වත්. සමාධියක් නැත්නම් ඒ මනස අභාවිත මනසක් කියලා කියනවා. නීවරණ වලින් යුක්ත මනසක් කියලා කියනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මෙන්න පින්වතුනි පංච නීවරණ. හරියට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා කාමච්ඡන්දේ කොයි විදිහද? උන්වහන්සේ උපමා කරලා දේශනා කරනවා යම් වතුරක් තියෙනවා විවිධ වර්ණ ගැන්විච්ච. කහ පාට, මදටිය පාට, ඉතින් රතු පාට මෙවැනි වර්ණයක් පිරිසිදු වතුරකට එක්කලොත් ආන්ගේ වතුරේ ජලයේ පතුල පේන්නේ නැහැ. ඒ වගේ තමයි කාමච්ඡන්දයෙන් යුක්ත නම් යම් මනසක් යථාර්ථ දකින්න බෑ. ව්‍යාපාදයේ කොහොමද උපමා කරන්නේ? හරියට හොඳට පැහෙන රත් වෙලා හොඳට කැකෑරෙන වතුරක් වගේ. එවැනි වතුරකිනුත් අපිට අර වාජනේ පතුල දකින්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ අපේ මනසත් ද්වේෂයෙන් යුක්ත නම් ඒ නීවරණයේ හිතේ තියෙනවා නම් අභාවිත මනසේ ස්වභාවය ඒකයි. යථාර්ථය දකින්න පුළුවන් කමක් නැහැ. හිත පැහැදිලි නැහැ. ඒ වගේම තීන මිද්දය හරියට ගල් සෙවිල් මේ පාසි ආදී බැඳිච්චි වතුරක් වගේ හරියට පතුල දකින්න බෑ. එවැනි පාසි වගේ දේවල් තියෙනවා නම් ඒ වගේ තමයි තීන මිද්දේ. ඒ වගේම විසිරි සුළඟට හොඳට ගැහි තියෙන කැළතෙන වතුරකින් අපිට එවැනි වතුරකත් පතුල දකින්න බෑ වගේ හිත විසිරෙනවා නම් නානා රම්මනවල විසිරි පවතින හිතකට ආන් යථාර්ථය දකින්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මඩ සහිත වතුරකත් පතුල දකින්න පුළුවන් කමක් නැහැ. ආන් ඒ වගේ මේ අභාවිත මනස නීවරණ වලින් ගහනයි යුක්තයි එවැනි මනසකට අර යථාර්ථය දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි විපස්සනාවකට කලින් සමතය අවශ්‍ය කරන්නේ. හිතේ එකඟකම අවශ්‍ය කරන්නේ. තද දෙයක් කපන්නට නම් අපි ආයුධය මෝහත් කරගන්න ඕනේ. මොට්ට වෙච්චි මෝහත් නැති ආයුධයකින් තද දෙයක් කපන්න බෑ. සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව අපි ගත්තොත් හොඳට තද දෙයක් කපන්නට පෙර අපි කරන්නේ මොකද? ඒ කපන ආයුධය හොඳට මෝහත් කරගන්න, තියුණු කරගන්න. පිහියක් වුණත් අපි හොඳට ඒ පිහිය මෝහත් කරන නැත්තම් අපි කතුරක් මොනවා හරි උපකරණයක් කියලා ගමු. තද දෙයක් කපන්න පෙර අපි හොඳට ඒක මෝහත් කරගන්න. උපකරණයක උලලා ඒක හොඳට තියුණු කරගන්න. හොඳට ඒකේ මෝහත් බව ඇති කරගන්න. ආන් එතකොටයි තද දෙයක් කපන්න පුළුවන්. ඒ වගේ තමයි මේ භාවනා කිරීමත් විපස්සනා කිරීම. එහෙම නැත්නම් කෙලෙස් කියන්නේ තද දෙයක්. ඒක කපන්න පහසු දෙයක් නෙවෙයි. ඒ කෙලෙස් කපන්නට නම් කෙලෙස් අයින් කරලා දාන්නට නම් අපි හිතත් හොඳට තියුණු කරගන්නට අවශ්‍ය වෙනවා. විසිරිච්චි සිතකට පුළුවන් ද පින්වත්නි ඒ දේ කරන්න විපස්සනා කරන්න. කෙලෙස් කපන්න බෑ. ඒ නිසා රළු විච්චි විසිරෙන කාමච්ඡන්ද ව්‍යාපාදයෙන් යුක්ත එවැනි අභාවිත හිතකට මේ දේ කරන්න බෑ. ඒ නිසා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමාධි හිත එක්තැන් කරගන්න. විසිරෙන ගතිය අයින් කරලා දාන්න. මෝහත් කරනවා. හිත තියුණු කරනවා. ඒ විදිහට සියුම් තියුණු සිතකට තමයි ගැඹුරට යන්න පුළුවන් වෙන්නේ. ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන්කමක් තියෙන්නේ. හොඳට කෙලෙස් කපන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා මේ හිත මෝහත් කිරීම තමයි සමාධිය කියලා කියන්නේ. හිත එකතු කරනවා. එක්තැන් කරනවා. විසිරිලා
අර ආරම්මන විවිධ ආරම්මන කරා ගිය හිත එකම අරමුණක රඳවාගෙන තමයි සමාධියක් අපි දියුණු කරන්නේ. පිරිසිදු අරමුණක් අරගෙන ඒ පිරිසිදු අරමුණේම හිත වැඩි වේලාවක් තියා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට ඕන් හිත එකතු වෙනවා. අර පිරිසිදු ආරම්මණය තුල එකතු වුණාම නීවරණ බැහැර වෙලා යනවා. පංච නීවරණ නැති පිරිසිදු හිතක් බවට හිතපත් වෙනවා. ආන් එවැනි සිතකට පුළුවන් කෙලෙස් කපලා දාන්න. ඒ නිසා පින්වත්නි විසිරෙන සිතකට අපිට පැහැදිලි එහෙනම් මේක කරන්න බෑ. ඒ නිසා තමයි හිත එකතු කරන්නේ අපි එක්තැන් කරගන්නේ සමාධියක් දියුණු කරගන්න. උදාහරණයක් විදිහට අපි වාහනයක පින්වතුනි නැගලා ඒ වාහනේ වේගෙන් යනවා නම් වේගෙන් යන වාහනයකින් අපි එළිය වටපිට බල යනවා. ආන් ඒ වෙලාවේ වටපිට දේවල් හරියට දර්ශනය කරගන්න ලැබෙන්නේ. ඒ වාහනේ හිමින් යනවා නම් අපිට වටපිට දේවල් හොඳට බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි හිතත්. මේක වේගෙන් විසිරි තියෙන වෙලාවක අපට ඇත්ත දකින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා වේගය අඩු කරලා මේක නතර කරගත්තාම එක්තැන් කරගත්තාම මේකේ වේගය අඩු කරගත්තාම විසිරෙන ගතිය අවම කරගත්තාම ආන්න පිංගුතුනේ අර සෙමින් යන රතයක් වගේ හොඳට වටපිට එවැනි රතයකින් බාහිර දකින්න පුළුවන් වගේ අර ආරම්මණයක තියෙන යථා ආයුරින් දැක ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට අපට පේනවා මේ යම් විසිරෙන හිතක් එක්තෙන් කර ගැනීම සඳහා තමයි අපි සතිය පාවිච්චි කරන්නේ. සතිය වැඩිීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි සමාධියක් අපි දියුණු කරගන්න. ඒ නිසා මේක ටික ටික දියුණු කරන්නට කියලා කියනවා. එකවර බෑ. වේගින් දුවන රථයක් එකවර නතර කරගන්න බෑ. ඒක ටික ටික පිංගුතුනේ ක්‍රමානුකූලව තිරිංග යොදලා තමයි නතර කරගත යුතු වෙන්නේ. වේගින් දිවෙන රථයක් එකවරම තිරිංග තද කළොත් පෙරලලා ගැස්සිලා වැටෙන්න පුළුවන්. ඒක පෙරලෙන්න පුළුවන්. අනතුරකටපත් වෙනවා. ඒ වගේ තමයි හිතක ස්වභාවය. මේක නීවරණ වලට ගොදුරු වෙවි කාලාන්තරයක් තිස්සේ ආපු හිතක් තමයි මේ ඔබට මට ලැබිලා තියෙන හිත. ආන්ගේ හිත එකවරම පිංගතුනේ නතර කරන්න පුළුවන්කමක් නැහැ. ක්‍රමානුකූලව අපි මේක නතර කර යුතු දෙයක්. වේගින් පහළට ගලා යන ජල ප්‍රවාහයක් ගන්න. මේක පිංගතුනේ මේක අපි මේකේ බැම්මක් ගහන්න පෙර වැලි කොට්ට දාලා විවිධ උපක්‍රම කරලා ටික ටික තමයි මේ බැම්ම ගහන්නේ. නැත්තම් ඒක අර වේගෙ නතර කරන්න එකවර බෑ. ඉතින් හිතක ස්වභාවයත් ඒ වගේ. මේ හිත සමාධිමත් කරන එකත් ක්‍රමානුකූලව කළ යුතු දෙයක්. එක්තැන් කිරීම ක්‍රමානුකූලව කළ යුතු දෙයක්. ඒ නිසා හොඳට පින්වතුනි අපට පැහැදිලි දැන් මේ සමාධියක වැදගත්කම සමාධියක් තිබ්බොත් තමයි අපට යථාර්ථය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඇති සැටිය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් සංස්කාරවල අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට මේ ත්‍රිලක්ෂණය වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ සමාධිමත් මනසකටයි. එතකොට සමාධියක වැදගත්කම දැන් ඔබට පැහැදිලි. ඒ නිසා යම් කෙනෙක් මේ සමාධියක් දියුණු කර ගැනීම සඳහා කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපට මේ සම්බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච වෙලාවක මෙන්න මේ ආධ්‍යාත්මික ගුණ වහවහා දියුණු කරගෙන කටයුතු කරන්නට අවශ්‍යයි පින්වතුනි. සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් අපි දියුණු කරගත යුතු වටිනා ගුණ ආධ්‍යාත්මික ජීවිතයක ප්‍රබල ගුණාංග බවට පත් වෙන මේ කාරණා තුන. ඒ නිසා මේ බණ අහන ඉන්න ඔය ඇත්තෝ උත්සාහ කරන්න සමාධියක් දියුණු කරගන්න. ඒ සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අපි දැනගෙන සිටීම හරි වටිනවා. මේ විශේෂ පුහුණුව මේ සමාධියක් හදා ගැනීමේ වැඩපිළිවෙල සඳහා කෙනෙකුට අවශ්‍ය කරන ගුණාංග ටිකක් ඊළඟට අපි වටහා දෙන්නට සූදානම් වෙනවා. ක්‍රමානුකූල උපදේශ පන්තියක් අපි ලබා ගන්න ඕනේ. හොඳ
ගුරු ඇසුරක් අපි ඇති කරගන්න ඕනේ මේ සඳහා. පින්වත්නි ඕනෑම වැඩක් කරගන්න කටයුතු කරනවා නම් අපි ගුරු ඇසුරක් අවශ්‍යයි. සාමාන්‍ය දෙයක්වත් අපිට කරගන්න බෑ ගුරුවරයෙක් නැතුව. කිරි කන්නත් අපි කියන්නේ සාමාන්‍යයෙන් ගුරුවරයෙක් කො නෑ කියලා. ඒ නිසා මේ ගුරු ඇසුර හරි වැදගත්. සමාධියක් හදාගන්නටත් ක්‍රමානුකූලව උපදෙස් ලබාගත හැකි. සමාධියක් යම් මට්ටමකට හෝ දියුණු කරගෙන ඉන්න. මේ බණ භාවනා කටයුතු හොඳින් කරන. හොඳට පින්වත්නි ඇසූ පිරූ තැන් ඇති. බහුශෘතභාවය තියෙන. ශ්‍රුතමය දැනුම විතරක් නෙවෙයි චින්තාමය සහ භාවනාමය කියන මේ ප්‍රායෝගික පැත්තටත් මේ ಗುಣ දියුණු කරගත්ත හොඳ කල්යාණ මිත්‍රයෙක් හොඳ ගුරුවරයෙක් පින්වතුනි අපි ඇසුරු කරන්නට අවශ්‍යයි. ඒ ගුරුවරයා අපට කියලා දෙනවා මේන් සමාධියක් හදාගන්න හැටි. ඔබට යථාව දකින්න ඕනේ නම් විපස්සනා කරන්න ඕනේ නම් පළමුවෙන් සමාධියක් හදාගන්න. ඒ සඳහා මෙන්න මේ විදිහට පළමුවෙන් සීලයක පිහිටා ගන්න. සීලය හොඳට දියුණු කරගන්න. දියුණු කරගෙන සමාධියක් සඳහා කටයුතු කරන්න. සතිය දියුණු කරගන්න හැටි ඕම් ගුරුවරයා කියලා දෙනවා. සමාධියට ආසන්න කාරණය සතිය. ඔබ පුළුවන් තරම් සතිමත් වෙන්න. සක්මන හොඳට කරන්න. සක්මන් මළුවක් හදාගෙන ගෙදර සක්මන් භාවනා කරන්න පටන් ගන්න. ආන් ගුරුවරයා උනන්දු කරනවා. නිතර බණක් කිව්වත් අර සමාධිය හදාගන්න පුළුවන් සතිය එදිනෙදා දියුණු කරගන්න හැටි ගුරුවරයා කියලා දෙනවා. සක්මන් භාවනාව හොඳට පිංගුතුනි කරන හැටි ටික ටික කියලා දෙනවා. අර තමන් ළඟට ආපු ශ්‍රාවකයා දියුණු වෙන විදියට උනන්දු කරවීම අර හොඳ ගුරුවරයෙක් වෙතින් සිද්ධ වෙනවා නිරන්තරයෙන්. ආනාපාන සති භාවනාව කරගන්න හැටි හොඳට කියලා දෙනවා. හුස්ම රැල්ල කොහොමද ඒකට හිත දාන්නේ? ක්‍රමානුකූලව මේ හුස්ම රැල්ල තමන්ගේ භාවනා අරමුණු බවට පත් කරගන්න හැටි. ඒකේ දකින්න ඕනේ ක්‍රමය. ඒ වගේම කමඨහනක් සුද්ධ කරගන්න හැටි ටික ටික කියලා දෙනවා. එදිනෙදා වැඩවලදී සතිය පිහිටුවා ගන්න හැටි ඔන්න ගුරුවරයා කියලා දෙනවා. ඒ නිසා ගුරු ඇසුරක් පළමුවෙන් ඇති කරගන්න ඕනේ. ඇති කරගෙන පින්වතුනි ගුරු උපදෙස් වලට අනුව දිනපතාම භාවනා කරන්න ඕනේ. කාර්ය බහුලයි ඔබ. වැඩ ගොඩක් තියෙනවා. අපිට ඒ වැඩ කරගන්න රැකියාවල වැඩ දරුවන්ගේ ගෙදර දොර වැඩ කරගන්න මේ කාලේ මදි වෙලා තියෙන අවස්ථාවක්. තව කාලේ තිබ්බනම් හරි. නමුත් පින්තුනේ හිතන්න ඔබ ඒ මොනවා තිබුණත් මේ සතියක් සමාධියක් දිනු කරගත්තේ නැත්නම් පළක් ඇත්තේ නැහැ. ඒ නිසා තමන්ටත් යමක් කරගන්න අන් අයට දේවල් කරනවා වගේම භෞතික දේවල් ගොඩ ගැනීමම නෙවෙයි ජීවිතය කියලා කියන්නේ. ජීවිතයක් සාර්ථක වෙන්න ආධ්‍යාත්මය දියුණු වීමත් අවශ්‍යයි. ඒ නිසා මේ ಗುಣ දියුණු කර ගන්නට නම් ඔය ඇත්තෝ විනාඩි අඩුම තරමේ 15ක් 20ක්වත් කාලසටහනකට අනුව පින්වතුනි තමන්ගේ අර එදිනදා වැඩ කටයුතු කරලා යම් විවේක වේලාවක් යොදා ගන්න. මේ වේලාව මං මගේ වැඩවලට යොදා ගන්න. මේ විනාඩි 20 මං භාවනා කරන්නට යොදා ගන්න. අවම විනාඩි 20ක්වත් අපි යොදාගත යුතුයි තමන්ගේ මේ සති සමාධි දියුණු කර ගැනීම සඳහා. එහෙම වෙලාවක් වෙන් කරගෙන අපි ඒ සඳහා තෝරා ගන්නවා සුදුසු ස්ථානයක්. ඔබට තියෙනවා නම් හරිය වටිනවා තමන්ගේ නිවසේ උනත් යම් නිදහස් විවේකී තැනක් විවේකව තමන්ට මේ වැඩපිළිවෙලේ නිරත වෙන්න පුළුවන් තැනක් හදා ගන්න. ඉතින් සමහර ඇත්තෝ එහෙම හදාගෙන තියෙනවා. හරි වටිනවා පින්වතුනි. ජන ශූන්‍ය තැනක් හරිය වැදගත්. දැන් ඔබට පුළුවන් ඔබේ කාමරයක් උනත් මේ හදාගෙන පාවිච්චි කරන්න අන් අය ගැවසෙන්නේ නැති හොඳ පිරිසිදු තැනක්. ඉතින් ඒක තමයි හොඳම තැන ආධුනික කෙනෙකුට භාවනාවකට සතියක් සමාධියක් දියුණු කර ගැනීමකට හොඳම ස්ථානය තමයි ජන ශූන්‍ය තැනක්. ජන ශූන්‍ය කියලා කියන්නේ අන් අයගෙන් හිස් වෙච්ච පිරිස් ගැවසෙන්නේ නැති තැනක් විවේක තැනක් කියලා කියනවා. බොහෝම නිශ්ශබ්දව මේ වැඩ කටයුත්ත කරගන්න පුළුවන් තැනක් හදාගන්න. එහෙම තැනක් ලැබිලා නම් ඔබ පින්වන්ත කෙනෙක්. සංසාරේ පින් කරලා තිනවා විවේකේ ලබන්න. මේ වැඩේට අවශ්‍ය පරිසර සාධක ඕනේ ලැබිලා තියෙනවා.
එසා බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාරනවා ආධුනිකයාට මේ නිහඬ පරිසරයක් හරි අවශ්‍ය කාරණයක් ඒක වැදගත්ය කියලා. හොඳම තැනක් පන්සලක්, ආරණ්‍ය සේනාසනයක්, බෝමලුව, චෛත්‍ය වගේ තැනක් ආධුනික කෙනෙකුට පින්වත්නි මේ සති සමාධි දියුණු කරගන්න හොඳම තැනක් බවට පත් වෙනවා. නිහඬ පරිසරයක්. ඉතින් ඒ වාගේ තැනක් අපිට ලැබුණොත් මේ සති සමාධි දියුණු කරගන්න හරිය වටිනවා. දැන් පොයේට පන්සලට ගියාම චෛත්‍ය, රාජානන් වහන්සේ, බෝධීන් වහන්සේ ළඟට අපට ගිහිල්ලා මේ වැඩේ කරන්න පුළුවන්. අලුතෙන් භාවනා කරන කෙනෙකුට උනත් පුළුවන් ශ්‍රී මා බෝධීන් වහන්සේ ළඟ වගේ තැනක මුල්ම වාරේ භාවනා කළාම ලොකු ශක්තියක්. රුවන්වැලිසෑ චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ ඉඳගෙන තමන් පළමු වරට ඒ සීලේක පීඨාගෙන තුනුරුවන් වැඳ පුදාගෙන පළමු වෙන්ම භාවනාව ඒ වාගේ තැනක ආරම්භ කරනවා. ඊට පස්සේ තමන් ඉන්න තැන පුළුවන් මේ වැඩේ කරන්න. ඉතින් හරි වටිනවා අර ආරම්භයේ අර වගේ වටිනා තැනක ඉඳගෙන අපිට කටයුතු කරන්න පුළුවන්. ඉතින් පුළුවන් නම්. ඉතින් පින්වත්නි මේ විදිහට තමන්ගේ නිවසේ වුණත් යම් විවේක තැනක් තියෙනවා නම් ඒක සකස් කරගෙන ඕන් ඒ අංගෙත් අපි අර සමාධිය දියුණු කරගන්න පුළුවන් අංගයක් විදිහට පාවිච්චි කරනවා. ඒ කාර්යනොත් සන්නද්ධ වෙනවා. ඊළඟට කියනවා පින්වතුනි භාවනා කරන අර තැන තෝරාගත්ත ස්ථානීය හොඳට පිරිසිදු වෙන්න ඕනේ කියනවා. අපිරිසිදු වෙලා දූවිලි හොඳට පින්වත්නි හැමතැනම ගැවසිලා මකුළු දැල් බැඳලා ඉතින් අපිරිසිදු වෙලා තියෙන රොඩු දූවිලි පිරිච්චි තැනක අපට මේ වැඩේ හොඳට කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිරිසිදු තැනකදී සමාධියක් දියුණු වෙන්නේ නැහැ. අවශ්‍ය පරිසර සාධකයේ සකස් වෙලා නැහැ. දැන් එක කතාවකක් තියෙනවා පින්වත්නි. ස්වාමින් වහන්සේ නමක් භාවනා කරන්න ගිහිල්ලා ඉතින් අපිරිසිදු වෙලා තිබුණා ඒ ස්ථානය. ඉතින් උන්වහන්සේ සමාධිය දියුණු කරගන්නට කටයුතු කරනවා. හරි ගියම නෑලු. උන්වහන්සේ බැලුවා මොකද්ද මේකට හේතුව? මට අද සමාධිය ඇති වෙන්නේ නැහැ. භාවනාව හරියන්නේ නැහැ. උන්වහන්සේ නැවත ප්‍රතිවේක්ෂණය කරලා බැලුවා. හේතුව පැහැදිලි වුණා. මං වතාවත් කළේ නැහැ. ස්ථානීය පවිත්‍ර කරලා නැහැ. ආන් දැක්කද පින්වතුනි? සමාධිය හරියට දියුණු කරගන්න බෑ. එනිසා උන්වහන්සේ අර පරිසරය සුද්ධ පවිත්‍ර කරලා නැවත වාඩි වෙලා තමන්ගේ කමටහනට හිත දැම්මට පස්සේ හොඳට පින්වත්නි භාවනාව හරි ගියා කියනවා. සමාධිය හොඳට වැඩිලා ගියා. දියුණු වුණා. එතකොට මේකෙන් අපිට පේනවා පරිසරය පිරිසිදුව තබා ගැනීම මොනතරම් වටිනවද? පරිසරය ඍජුවම සම්බන්ධයි මේ වැඩේට. අවට සුද්ධ පවිත්‍ර කරලා මකුළු දැල් කඩලා හොඳට ඒ ස්ථානයේ භාවනා කරන්න පෙර අතුපතු ගාලා පවිත්‍රව බොහොම පිරිසිදුම තැන තමන්ගේ හිත පිරිසිදු කරගන්න තැන. ඉතින් එතන පිරිසිදු තියාගන්න අවශ්‍යයි පින්වතුනි. මේ පරිසරය සුද්ධ කරනකොට හිතත් පිරිසිදු වෙනවා. බුදු පිළිම වහන්සේ නමක් හොඳට පින්වත්නි තැම්පත් කරලා හොඳට ශ්‍රද්ධාව දියුණු වෙන විදිහේ තැනක් බවට එකපත් කරගෙන සුවඳ කූරක් පත්තු කරලා අවට වටපිටාව හොඳට පවිත්‍රව පින්වතුනි තියාගෙන. ඒ වගේම තමන් ඇදගෙන ඉන්න ඇදුම පව පිරිසිදු කර ගැනීම හරි වටිනවා. තමන් කුණු දූවිලි තියෙන වෙලාවක දාඩිය ගලමින් තියෙන වෙලාවක ගලලා අපිරිසිදු වෙලා ශරීරේ. ඉතින් ඒ වාගේ වෙලාවක ඇඳුනුත් අපිරිසිදු නම් හිත ටික ටික දියුණු වේගෙන එනකොට අර දුර්ගන්ධයන් Tamanටම දැනෙනවා. හිත කැඩිලා යනවා නැවත. සමාධිය නැවත කැඩිලා යනවා. හිත විසිරිලා යනවා. ඒ නිසා මතක තියාගන්න පරිසරය වගේම ඔබේ ඇඳුම පැළඳුම ඒ වගේම අතපය සෝදාගෙන ස්නානය කරලා හොඳ පිරිසිදු බවකින් තමයි මේ සමාධිය දියුණු කරගන්න වැඩේට ඔබ යෙදිය යුතු වෙන්නේ. ඒ නිසා ඒ කාරණාත් වැදගත්. පරිසර සාධකය ප්‍රඥාව සහ සමාධිය දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය සාධකයක් විදියට ඔන්න දේශනාවේ පෙන්වනවා. අන් අයට දැනෙන්නේ නැතුව පුළුවන් තරම් ආධුනික කාලේ තමන් තනියෙන් භාවනා කිරීම හරීම වටිනවා. මේක ඇත්තටම පින්වතුනි හංගන්න ඕනේ දෙයක් නෙවෙයි. අපි මේ හොඳ වැඩක් කරන්නේ. නමුත් මුල් කාලේ පින්වතුනි හිත ටිකක් දියුණු වෙන්නට කලින් අපි මේවා අන් අයට ප්‍රකාශ කරන්නට යෑමෙන් සමහර විට කරගෙන යන වැඩපිළිවෙලට අනර්ථයක් වෙන්න පුළුවන්. සමහර විට භාවනා කරනවායි කියලා යම් කෙනෙක් දැනගත්තාම යා ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා 100%ක්ම අපෙන් මොකවත් වැරදි වෙන්න බෑ. තව මේ භාවනා කරනවා විතරයි පින්වතුනි. තව මේ මාර්ගඵල ලැබලා නැහැ.
තමන් මේ වැඩපිළිවෙලට බැස්සා විතරයි. හැබැයි ලෝකයා කොහොමද හිතන්නේ? එයාට දැන් තරහ යන්න බෑ. එයාගෙන් වැරද්දක් වෙන්න බෑ. ටිකක් හරි හදිසියෙ කේන්තියක් ආවොත් භාවනාත් කරනවා මාළුකුවට තරහත් යනවා ඒ වුණාට කියලා ඒ අය අපට චෝදනා කරනවා. එතකොට අපේ හිතත් සමහර විට රෙදෙන්න පුළුවන්. අපිටත් අපි ගැන යම් විවේචන සහගත මනසක් ඇති වෙන්න පුළුවන්. ඇයි මං අතින් එහෙම උනේ? පසුතැවීම් එනවා. ඒ නිසා ලෝකයා බලාන ඉන්නේ ඒ දේවල් කියන්නේ. අපි ඒ වගේ සැලෙන්න පුළුවන් ආදුනික නිසා, තවම සති සමාධි දියුණු නැති නිසා. ඒ නිසා පුළුවන් තරම් රහසෙන් නිහඬව කාටවත් නොකිය තමන්ගේ වැඩක් බොහොම මේක කාටවත් කියාපාන්න ඕනේ දෙයක් නෙවෙයි. කිය කරන්න ඕනේ දෙයක් නෙවෙයි. නමුත් අද පේනවා සමහර ඇත්තෝ භාවනා කරනකොට අනිත් අයට කියනවා. අනිත් අයගේ කීර්තිය ඇති කරගන්න ප්‍රසාදේ දිනා ගන්නම භාවනා කරන අයින්. බෝඩ් එකත් ඉස්සරහා ගහන්න නැති එක විතරයි. අනිත් ඔක්කොටම අඟවනවා. ඉතින් එහෙම අඟවලා කරන්න ඕනේ දෙයක් නෙවෙයි. දැනගත්තට වරදක් නැහැ අන් අය. නමුත් මේක තනියෙන් තමන්ගේ වැඩක්. තමන්ගේ ආධ්‍යාත්මික දියුණු කරගන්න. ආධ්‍යාත්මය දියුණු කරගන්න වැඩපිළිවෙලක් විදිහට බොහොම තනියෙන් මේක රහසෙන් මේ රහසෙන් කියන්නේ පින්වත්නි මේක හංගලා කරන්න ඕනේ වැඩක් කියන එකම නෙවෙයි. ඊට වැඩි මේක තමන්ගේ පෞද්ගලික වැඩක් පින්වතුනි. ඒ වගේම මේ භාවනා කරලා ලැබෙන යම් ප්‍රතිඵලයක් තියෙනවද? ඒවා සමහර වෙලාවට පින්වත්නි අපි අන් අය සමග සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන්නේ භාවනා නොකරන අය සමග නම්. එතනදිත් ගැටලුව ඇති වෙනවා. මම මෙහෙම භාවනා කරනකොට මෙහෙම වුණා කියලා භාවනා කරන්නේ නැති කෙනෙකුට කිව්වොත් පින්වත්නි මොකක් වෙයිද කියලා හිතන්න. ඒ අයට කිසිම අත්දැකීමක් නැහැ. ඒ අය තව කෙනෙකුට කියනවා මොනවා හරි ලෙඩක්ද දන්නේ මෙන්න මෙහෙම වුණාලු. මානසික වෛද්‍යවරයෙක්වත් හම්බෙන්න වෙයි. ආන් සමහර විට එහෙම අර ඒවා කියන්ට යෑම තුළ එහෙම දේවල් අපිට අහන්න ලැබෙනවා. තමන් භාවනා කරලා ලබන ප්‍රතිඵල අත්දැකීම් සාකච්ඡා කළ යුතු වෙන්නේ අර මං මුලින් මතක් කළේ අදාළ ගුරුවරයා සමග, කල්යාණ මිත්‍රයා සමග පමණක්මයි පින්වතුනි. එයා මේ ගමනේ ගිය කෙනෙක් ටිකක් හරි. අත්දැකීම් තියෙනවා. එයා දන්නවා උපදෙස් දෙන්න. එහෙම නැති වුණොත් අර නොදන්න අයට කීමෙන් වැරදි උපදෙස් දෙන්න පුළුවන්. ඒ අයට අපි විහිළුවක් වෙන්න පුළුවන්. ඒ අය විවේචනය කරනවා සමාජයට ගිහින් මෙන්න මෙහෙමයි අරයට ටිකක් ලෙඩක් ඇදීගෙන එනවා වගේ කියලා. ඕව අපට නැවත ආපස්සට ආරංචි වෙනකොට අපිත් කඩා වැටෙනවා මනසෙන්. මේ වැඩේ අතහරින්නත් ඉඩකඩ තියෙනවා. අනේ මං ඇයි පද හදාගන්න. මම මේක අතහැරලා දානවා කියලා සමහරුවෙම අතහැරලත් තියෙනවා පින්වතුනි. නිසා මතක තියාගන්න කාටවත් කියාපාන්න නැතුව අවශ්‍ය උපදෙස් පන්තිය ගුරුවරයාගෙන් පමණක් ලබා ගත යුතුයි. බොහොම නිශ්ශබ්දව මේක කරන්න. එක එකනාගේ කීර්ති ප්‍රශංසා ලබා ගන්නට නෙවෙයි හුදෙක් මේක අපි කරන්නේ. තමන්ගේම දියුණුව වෙනුවෙන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක දරුවෙක් විදිහට උන්වහන්සේ දෙසූ මේ සමාධිය දියුණු කරගන්න අදහසින්ම මේ වැඩේ කරන්න. ඒ වගේම කියනවා පින්වතුනි බොහොම ගෞරවයෙන් මේ වැඩේට සලකන්න. මං කරන උත්තරීතරම වැඩි. දානෙටත් වැඩිය, සීලෙටත් වැඩිය මේ සතියක් දියුණු කරගන්න එක, සමාධියක් දියුණු කරගන්න එක මං කරන උත්තරීතරම වැඩි. අනිත් හැම වැඩක්ම අතහැරලා මේ වැඩේ කරන්න අපි යොමු වෙච්ච වෙලාවේ කටයුතු කළ යුතුයි. අනිත් බාහිර වැඩ නතර කරන්න කියන එක නෙවෙයි. ඒවා කරලා යම් වෙලාවක අපට විවේකයක් ලැබුණට පස්සේ අර සියල්ල අමතක කරලා මේ වැඩේටම මුල් තැන දෙනවා. මේක බොහොම පිරිසිදුව මං කරනවා. බොහොම උනන්දුවේ පළමු තැන මේකට දෙනවා. ආන් එහෙමයි කළ යුතු වෙන්නේ. නිකන් කම්මැලිකමට නිකන් ඉන්නවට එහෙම නෙවෙයි පින්වතුනි. මේක මං කළ යුතු දෙයක් මේ. ඉතින් සමහරව එහෙම හිතන මේ නිකන් හුස්ම රැල්ල දිහා බලාන ඉඳලා වැඩක් කි. ඔය සක්මන්ම ලෝකෙ එහෙම එහෙට මෙහෙට ගියාට ඕකේ මොනවද ලැබෙන ප්‍රතිඵල? මුදල් හම්බෙනවද? භෞතික සමහර විට මේවා සමහර අය කල්පනා කරනවා භෞතික දේවල් ලැබෙන්නේ නැහැ කියලා හිතනවා. නමුත් ලැබෙන ආධ්‍යාත්මික ශක්තියින් පින්වතුනි කියලා නිම කරන්න බෑ. ඒ නිසා මේකට මුල් තැන දීලා සැදී පැහැදීම ප්‍රධානත්වයේ දීලා පළමු තැන දීලා නායකත්වයේ මේ භාවනාවට දෙන්න තමන්ගේ ජීවිතේ ප්‍රධාන මංගේ භාවනාව. ඒකට වෙන් කරගත්ත නම් වෙලාවක් ඒක ආයේ කඩ කරන්නේ. පොඩි වැඩක් හරි තියෙනවා නම් අනේ අද වැස්ස. අද නම් ටිකක් මේ මට මහන්සි වෙලා වගේ ඉන්නේ අද. හෙට ගමනකුත් තියෙනවා දැන් අද භාවනා කරන්න බෑ. ඔය පස්සේ හිමීට කරනවා ඉතින් පස්සේ බැරුවයි. එහෙම නෙවෙයි පින්වතුනි.
මොන වැඩේ තිබ්බත් මේකට මං මුල් තැන දෙන්න ඕනේ. ආන් එහෙම ගෞරවයෙන් මේකටම මුල් තැන දීලා ආරම්භ කරන එකත් ඊටාම වටිනවයි කියලා කියන. ඒ වගේම කියනවා නිකන් ආවට ගියාට කරන්න එපා. අත්හදා බලන්න. අපිත් ටිකක් බලමු මේකේ මොනවද තියෙනවා කියනවා. නිකන් කරලා බලමුකෝ කියලා නිකන් ආවට ගියාට අත්හදා බලන්න පරේෂණ මට්ටමින්. ඉතින් මේක මේ වම් අතින් අල්ලන්න එපා පින්වතුනි. දකුණු අතින්ම දෑතින්ම අල්ලන්න ඕනේ දෙයක් භාවනාව කියලා කියන්නේ. අන් අය කරනවට ටිකක් අන් අය කියන නිසා මේක මේ වෛද්‍යවරු කියන නිසා දොස්තර මහතුරුත් කියන භාවනා කළොත් හොඳයි කියලා. අහවල් පොතෙත් දැක්කම අන්තර්ජාලෙත් දැක්කම මේ රටවල් වලත් භාවනා කරනවලු. අපිත් ඉතින් බලමුකෝ ටිකක් කරලා මේ නිවන් දැකීම සඳහාම තියෙන භාවනාව වෙන වෙන දේවල් සඳහා කරන්න එපා පින්වතුනි. සෞඛ්‍ය දියුණු කරගන්න. ඒ වගේම සංසාර පුරුද්දට වගේ නිකන් ටිකක් කරලා තිබ්බොත් හොඳයි. මෙන්න මෙහෙම ලිහිල් කරලා ලිහිල්ව අල්ලන්න එපා. ධර්මයේ වගේ දෙයක් දෑතින්ම අල්ලන්න දෝතින් දොහොත් මුදුනින්ම ගන්න ඕනේ දෙයක්. නිකන් ලිහිල්වට පින්වත් ආවට ගියාට කරන්න යන්න එපා. එහෙම කළොත් අනර්ථ ප්‍රතිඵල ලැබෙනවා. නිසා මේක ගෞරවයෙන් බොහොම භක්තිමත්ව බොහොම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ගැන හොඳ ඇදහිීමකින් උන්වහන්සේ දේශනා කළ මහ වටිනම දේ මට දුන්න දායාදේ. බුදුරජාණන් වහන්සේ දුන්නේ ඕකයි අපිට දායාදේ. මේක තමයි නුඹලට දෙන දායාදේ. මාරයගෙන් ගැලවෙන ක්‍රමය, මධ්‍යම ප්‍රතිපදාව, කෙලෙස් කපන ක්‍රමය. මේන්න මේක පින්වතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් සාදරයෙන් පිළි අරගෙන ඒක කළ යුතුයි නිවන් දැකීමටමයි මම මේ කරන්නේ. වෙන දෙයක් සඳහා නෙවෙයි කියලා. ආන් පින්වතුනි ඒකට මූලිකත්වයේ දීලා හොඳට කරන්නට කියලා කියන. ඒ වගේම වෙලාවක් වෙන් කර ගන්නකොට ඒ වෙලාව භාවනාවට ගැළපෙන වෙලාවක් බවට අපි පත් කර ගන්න ඕනේ. හොඳ වෙලාවල් තෝරා ගන්න ඕනේ. ඉතින් මේ භාවනාව හරියන හොඳම වෙලාව වශයෙන් ගත්තොත් අපිට නම් කරන්න පුළුවන් හොඳම වෙලාව තමයි පින්වතුනි පාන්දර යාමය. දැන් එකලත් පින්වතුනි බොහෝ භික්ෂූන් වහන්සේලා ගිහි අය උනත් මේ භාවනා කරගන්න උදවිය දැනටත් එහෙමයි පාන්දරින් අවදි වෙනවා. හොඳ මනසක් ප්‍රබෝධමත් මනසක් තියෙනවා. හොඳට නිදාගෙන පිබිදිලා ප්‍රබෝධමත් වෙලා හොඳට කායික ශක්තියත් හොඳට තියෙන වෙලාවේ මොකද ශක්තිය වැය වෙලා නැහැ පාන්දර නිසා. මනසත් හරීම මලක් පිබිදුනා වගේ හරි ප්‍රසන්නයි. දහසක් බුදුන් බුදු වූ හිමිදිරි උදෑසන කියලා අපි කියන්නේ. ඒ නිසා පාන්දර 4 ඉඳලා 6 විතර වෙනකන් හොඳට ආගමික කටයුතු කරන්න හොඳ පරිසරයකුත් තියෙනවා. බොහෝ දෙනාගේ කෙලෙස් පිට වෙන්නෙත් නැහැ. ගොඩ දෙනෙක් නිදි ඒ වෙලාවේ. ඒ නිසා ඔය එකල වුණත් පින්වත්නි ඍෂිවරු හිම පාන්දර තමයි මේ දේවල් කළාය කියලා කියන්නේ. ඒ අයගේ භාවනා කටයුතු ආධ්‍යාත්මික කටයුතු. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවොත් එහෙමයි. අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් මේ පැය කීපයක් විවේකයේ සඳහා මධ්‍යම රාත්‍රිය උදා ගන්න පාන්දරින් අවදි වෙන්න. බුදුරජාණන් වහන්සේත් ප්‍රායෝගිකව මේක කළා. උන්වහන්සේත් පාන්දරින්ම පින්වතුනි මේ සක්මන් භාවනා පරියංක භාවනා සඳහා කාලය වෙන් කරගෙන කාලසටහන ඒ විදිහට තමයි සකස් කරගෙන තිබ්බේ. එනිසා අපිත් ආධුනික කෙනෙක් විදියට හොඳ වෙලාවක් නිශ්ශබ්දයි පරිසරය හොඳයි පරිසරය නැවුම් හරි සිසිලසයි රස්නීය ගති නැහැ භාවනාවට යෝග්‍යයි කර්මන්නේයි සියලු සාධක හොඳයි හිතත් ප්‍රසන්නයි හැම පැත්තකින්ම හොඳයි පින්වතුනි. පාන්දර 4 ඉඳලා 6 වගේ වෙනකන් හරි වටිනවා. ඒ කියන්නේ පින්වතුනි ඒ වගේ කාලය අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් මේ වැඩේට හරි වටිනවා. ඉතින් මේකෙන් සඳහන් වෙන්නේ නැහැ අනිකුත් වේලාවල් නොසුදුසුයි කියලා. Taman කර අත්හදා බලනකොට නැත්නම් භාවනා කරගෙන යනකොට Tamanට තේරෙනවා මෙන්න මේ වෙලාව මට ගොඩක් සුදුසුයි. සමහර අයට පාන්දර තමයි ගොඩක් සුදුසු. නමුත් ඇතැම් අයට ඒ වෙලාවල් හවස ඉර බැහැලා ගියාට පස්සේ 6-7 වගේ වෙනකන් ඒ වගේ වෙලාවල් ඇතැම් අයට භාවනාව හරියන හොඳට සවස් යාම. මධ්‍යම රාත්‍රිය වුණත් ඇතැම් අයට මේ අනිත් අය විවේක වුණාම මේක හරියන වෙලාවල් තියෙනවා. ඉතින් තමන් කරගෙන යනකොට පැහැදිලි මේ වෙලාව තමයි මට හොඳම සුදුසු වෙලාව. ආන්ගේ වේලාව වැඩිපුර පාවිච්චි කරනවා මේ සඳහා.
යෝගියා භාවනා කරන කෙනා පුළුවන් තරම් පිංගතුනි ඊළඟට කියනවා තමන්ගේ ශරීරය දුර්වල නැතුව තියාගන්න උත්සාහ කරන්න ඕනේ. නිନ୍ଦ අඩු වුණොත් ශරීරය දුර්වල වෙනවා. ඒ නිසා යෝගියෙකුට භාවනා කරන කෙනෙකුට සමාධියක් දියුණු කර ගැනීම සඳහා කටයුතු කරන කෙනෙකුට ප්‍රමාණවත් නිින්දක් අවශ්‍යයි. හොඳට ඒ අවශ්‍ය කරන ශාරීරික සෞඛ්‍යය රැකෙන විදිහේ හොඳ සමබරව ඒ නිින්ද අවශ්‍ය ප්‍රමාණයට ශරීරයට ලබා දෙන්න ඕනේ. නැතුව පාන්දර අවදි වෙලා නිින්දකුත් නැතුව මේක කරන්න ගියට හරියන්නේ. හොඳ ආහාර අපි කියනවා සප්පාය ආහාර. හොඳ Tamanට අවශ්‍ය ධාතු ආදී කෝපයටපත් නොවන තමන්ගේ ලෙඩ දුක් තියෙනවා නම් ඒවා වැඩි නොවන ලෙඩ තමන්ගේ ඒ රෝගයන් ඉස්මතු නොවන විදිහේ ඒවා මධ්‍යස්තව තියාගන්න පුළුවන් විදිහේ හොඳ සමබර ආහාර වේලාවක් තමන්ගේ ශරීරයට ගැළපෙන හොඳ ආහාර වේලක් තමන් ගන්න එකත් හරීම වටිනවා පින්වතුනි. අපිට හිතෙන්නේ මේ ආහාර ඕනේ නැහැ, නිින්ද ඕනේ නැහැ, භාවනාම කළාම හරි කියලා නෑ පින්වතුනි. මේවා එකින් එක සම්බන්ධයි. ඒ නිසා හොඳ ආහාර වේලක්, නිින්දක් සහ විවේකය හොඳට අවශ්‍යයි. ශරීරය හොඳට කර්මන්නේ කරගෙන නිතර තියාගන්න. සක්මන් භාවනාව ඊටාම අවශ්‍යයි කෙනෙකුට. ශරීරයට අවශ්‍ය ව්‍යායාමය මේ ශරීරයේ කර්මන්නේ බව ඇති කරලා සමාධියකට අවශ්‍ය කරන වීරිය කියන ගුණය හොඳට හදලා සමබර කරලා දෙන හොඳ වටිනා භාවනා ක්‍රමයක් තමයි මේ ඇවිදිමින් සතිමත් වීම නැත්නම් සක්මන් භාවනාව කියලා කියන්නේ. පරියංකයට අවශ්‍ය ජීව ගුණය හදලා දෙන භාවනා ක්‍රමයක්. ඒ නිසා ඔය ඇත්තෝ හොඳට ශරීරයේ ව්‍යායාම ඇති වෙන විදිහට කර්මන්නේ වෙලා දියුණු වෙලා එන විදිහට වීරිය වැඩි දියුණු වෙලා එන විදිහේ මෙවැනි සක්මන් භාවනාවකුත් පාවිච්චි කිරීම හරීම වටිනවා. ඒ වගේම පින්වතුනි ඊළඟට කියනවා හිත දුබල වෙන්නේ නැතුව තියාගන්න එක බොහොම වටිනවා භාවනා කරන කෙනෙකුට. හිත දුබල වෙන්නේ මොනවා නිසාද? හිත ලෙඩ වෙන්නේ මොනවා නිසාද? ලෝභය නිසා. ලෝභය ඇති වුනහම ඕන් හිත ලෙඩ වෙලා. ද්වේෂය අපි දන්නව කොහොමද? ලෝභයක් ආවහම අපටම තේරෙනවා හිතට පුදුම අසහනකාරී ගතිය. ආසාවක් ඇති වුනහම බුරබුරා නැගින ආසාවක් ඇති වුනම නිින්දවත් යන්නේ. හිත ලෙඩ වෙලා වොන්න. ද්වේෂය හිත රත් වුනහම අපි මධ්‍යම රාත්‍රී වෙනකන් සමහර වෙලාවට ද්වේෂයෙන් ඉන්න දවස්වල නිදියා ගන්න උත්සාහ කරනවා. නිින්දේ එන්නෙම නැහැ. අහලකටවත්. ඇයි හිත ලෙඩ වෙලා? මෝහයත් එහෙමයි. එතකොට කම්මැලි ගතිය, අලස ගතිය, නිදිබර ගතිය, ඉතින් මෝහයට බරයි. ඉතින් ඕවා තමයි හිත ලෙඩ කරන දේවල්, හිත කිලිටි කරන දේවල්. එතකොට භාවනා කරන කෙනෙකුට මේ දේවල් හරි නපුරුයි, නරකයි. ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ හිත පරිස්සම් කරගෙනම තියාගන්න. ලෙඩ නොවි හිත තියාගන්න මේ කෙනා උත්සාහ කරනවා. භාවනා කරන කෙනා හිත පිරිසිදුවම මෛත්‍රියෙන් තියාගන්න. ආසාවල් ඇති නොවන විදිහට, ලෝභයෙන් කිලිටි නොවන විදිහට හිත පරිස්සම් කරගන්න කටයුතු කරනවා. එහෙම කිරීම හරි වැදගත්. ඉතින් එහෙම පින්වතුනි අපට පරිස්සම් කරගන්න උත්සාහ කරන්න ඕනේ මේ හිත ලෙඩ නොවි තියාගන්නට. ඉතින් ලෝභ ද්වේෂ මෝහ ඇති වෙනවා. ඒ ආරම්මන අපි පරිහරණය කරනකොට ඉතින් එහෙම වුණොත් පින්වතුනි වහාම ඒවා දිගට හිතේ තියාගන්න හොඳ නැහැ. දැන් අකමැති මොන හරි දෙයක් අපි දැක්කොත් තමන්ට බනිනව ඇහුනොත් මේ නරක දෙයක් නපුරු දෙයක් ඇහුනොත් ගඳක් තමන්ගේ නාසයට ආග්‍රහණය වුණොත් ඔන්න ද්වේෂයක් ඉබේම හට ගන්න පුළුවන්. ඉතින් ඒක සිහියෙන් හොඳට හඳුනාගෙන මගේ හිත දැන් ලෙඩ වෙලා. ඉතින් මේ ලෙඩ දිගටම තියාගන්න එක හොඳ දෙයක් නෙවෙයි. භාවනා කරන කෙනෙක් මනස පිරිසිදුව තියාගන්න ඕනේ. මගේ හිත දැන් අපිරිසිදු වෙලා, ලෙඩටපත් වෙලා, නිරෝගී බව නැති වෙලා. දැන් ඔන්න ඒක වහා දැනගත්තට පස්සේ හරියට අසත්පුරුෂ කෙනෙක්, මහා නරක නපුරු කෙනෙක් නැත්තම් සර්පෙක් තමන්ගේ නිවසට ආවට පස්සේ අපි ඇතුලේ තියාගන්නේ. වහාම පළව හරිනවා. වසක් විසක් කැවුනොත් අපේ ශරීරයට බැරි වෙලාවත් වහාම කරන්නේ අපි ඒ වස එළියට දා ගන්න ඕනේ. ඇතුලේ තිබ්බොත් නපුරක්, මරණය හෝ මරණයට සමාන දරුණු තත්වයක් ඇති වෙන්න පුළුවන්. දරුණු ලෙඩක් ඇති වෙන්න පුළුවන්. ආන්ගේ වසක් විසක් වහා එළියට දාන්න වගේ. දරුණු බිහිසුණු කෙනෙක්, සොරෙක්, නරක කෙනෙක්, නපුරු කෙනෙක් අපි වහාම නිවසට આવොත් එයා බහැරට එළියට දා ගන්න වගේ. ඡණ්ඩ සතෙක් මොන කවුරු හරි අපි දැක්කොත් එයා අයින් කරලා දාන්න, එයාගෙන් අයින් වෙන්න වගේ
අපි වහාම මේක අයින් කරලා දාන්න ඕනේ. මොකක්ද අර ලෝභය, ද්වේෂය, මෝහය. වහාම ලෝභයක් ආපු ගමන් ඉක්මනටම පින්වතුනි ධර්මයේ නුවණින් හොඳ ධර්මයක් අපි මෙනෙහි කරලා බුදු ගුණයක් සිහි කරලා ධර්මීය සිහි කරලා සංඝගුණ සිහි කරලා දේශයක් ආවොත් මෛත්‍රිය සිහි කරලා හොඳ පිටුතු යෝනිසෝ මනසිකාරය දියුණු කරගෙන අර නරක දේ බැහැර කරලා දාන්න. එතකොට හිත ප්‍රබලව තියාගන්න ඒ අනුව කෙනෙක් උත්සාහ ගත යුතු වෙනවා සමාධියක් දියුණු කර ගැනීම සඳහා. ඒ වගේම කියනවා කය සිත දුබල වෙන්නේ නැතුව මෙන්න මේ විදිහට තියාගන්න එක හරි වටිනවා. කයේ නිරෝගී බවත් හිතේ නිරෝගී බවත් අර මුලින් අපි මතක් කළේ කයේ නිරෝගී බව අවශ්‍ය ආහාර නින්ද විවේකී ආදී. දැන් ඊළඟට මතක් කළේ අපි මේ හිත පිරිසිදුව ලෝභ ද්වේෂ මෝහ පුළුවන් තරම් අයින් කරලා පිරිසිදු අරමුණු වලම හිත තිය යම් කෙනෙක් කටයුතු කළ යුතු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ භාවනා කරන කෙනෙක් විදිහට අපි පින්වතුනි තමන් උසස් අන් අය පහත් කියලා එහෙම හිතන්න හොඳ නැහැ. මං යෝගියෙක් මං භාවනා කරන කෙනෙක්. අනිත් අය භාවනා කරන්නේ නැහැ කියලා තමන් තමයි උසස්. අනිත් අය පහත්. ඒ අයට සීලයක්වත් නැහැ. ඒ අය භාවනාවක් කරගන්නේ. සක්මන් භාවනාවක් ආනාපාන සති භාවනාව වගේ මං කරන භාවනා ඒ අය කරන්නේ නැහැ. කිසි සමාධියක් දියුණු කරගන්න උත්සාහයක් නැති. බොහොම අනර්ථකාරී අය කියලා අන් අය කවදාවත් පින්වතුනි පහත් කරන්න හොඳ නෑ කියලා කියනවා. එතකොට අපේ භාවනාව හරියන්නේත් නෑ. ඒ නිසා තමන් උසස් අන් අය පහත් කියලා තමන් උඩගුමවක් ඇති කරගෙන අන් අය පහත් අය විදිහට සලකන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක භාවනාව දියුණු කරගන්න කෙනෙකුට හැම කෙනා කෙරෙහිම මෛත්‍රියක් කරුණාවක් ඇති කරගෙන බොහෝම හොඳින් මැදහත් හිතක් බවට හිතපත් කරගෙන කටයුතු කිරීම හරිය වටිනවා. එහෙම නැති වුණොත් අර මාන්නේ උඩඟුකම ඉතින් ඒ වාගේ අගුණ මේ ඇති වෙලා පින්වතුනි අපේ අර ලස්සනට කරගෙන යන වැඩපිළිවෙල නැවත වතාවක් කඩා වැටෙන්න ඉඩ කඩ තියෙනවා. එහෙම බොහෝ දෙනෙකුට වෙනවා පින්වතුනි. සමහර අය හිතනවා මං තමයි සීලය හොඳට රකින්න කෙනා. අනිත් අය සීල් රකින්නේ නැහැ කියලා සීලය තමන් රැක අන් අය පහත් කරනවා නම් එයාට සීලය දියුණු කරගන්න ලැබෙන්නේ. සමාධියක් දියුණු කරගෙන යන කෙනෙක් විදිහට පින්වතුනි මං තමයි සමාධිය දියුණු කරගන්න කෙනා. අන් කෙනා සමාධියක් දියුණු කරගන්න උත්සාහ කරන්නේ නැහැ කියලා කවදාකවත් එපාය කියලා කියනවා. අනිත් කෙනා පහත් කරලා දාන්න. මං තමයි විපස්සනා භාවනා කරන්නේ. අරයා විපස්සනා භාවනා කරන්නේ එයා කරන්නේ සමත භාවනාව විතරයි කියලා. එපාය කියනවා පින්වතුනි තමන් විපස්සනා කරන නිසා තමන් උසස් අරයා සමත කරන නිසා එයා පහත් කියලා එහෙම බෙදීන් හදාගන්න එපාය කියලා කියනවා. ඉතින් එහෙම බෙදීන් හදාගෙන ඉන්න බව අපට පේනවා. අපි තමයි දක්ෂ, අපි තමයි දන්නේ, අපේ භාවනාව තමයි හරි කියලා අන් අය විවේචනය කරනවා. ඒක කවදාකවත් පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයට එකඟ නැහැ. වාද විවාද කරන්නේ නැතුව තමන්ගේ ගමන තමන් යන. තමන් තෝරාගත්තදී තමන් ඒ දේ විශ්වාස නම් තමන්ට මේකයි හරි කියලා ඒක කරගෙන යනවා මිසක මේකයි ඇත්ත අනිත් ක්‍රම වැරදි අනිත් භාවනා කරන තැන් ගැන ඒවා විවේචනය කරන එක හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා තමන් හැම වෙලාවෙම තමන් උසස් අනුන් පහත් කියලා මොනම දෙයක්වත් අල්ලගෙන හිතන්නේ නැත්නම් එයා වටින කෙනෙක් පින්වතුනි. ඉතින් භාවනා කරන කෙනෙකුට මෙන්න මේ කාරණියත් ඊටාම වැදගත්. ඉරියව්ව හොඳට සමබර කරගලා තියාගන්න. දැන් ආනාපාන සති භාවනාව වගේ දෙයක් කරනකොට පරියංකය තමයි හොඳම ඉරියව්. ඉතින් ගොඩ දෙනකොට මුලදිම පරියංකයට යොමු වෙන්න බෑ. ඒකට කාලයක් පිඟුතුනේ ශාරීරිය පුහුණු කරන්න ඕනේ. අභ්‍යාස කරන්න ඕනේ. සක්මන් භාවනාව වැඩිපුර කරනකොට ශාරීරික කර්මන්නේ වෙනවා. ඒ වගේම ස්ත්‍රී අයට අර්ධ පරියංකේ, පිරිමි අයට බද්ධ පරියංකේ මුලදිම දැඩි ලෙස උත්සාහ කරන්න එපා. ටික ටික භාවනාව කරගෙන යනකොට තමන්ගේ ශාරීරිය හොඳට සකස් වෙලා කර්මන්නේ වෙලා හරියට පිරමීඩයක් පින්වතුනි වගේ පොළොවට සම්පූර්ණ ත්‍රිකෝණයක් ස්පර්ශ වෙනවා. පරියංකයක් හරියට ගැහැව්වාම දැක්කත් හරි ලස්සනයි. අනිත් අයටත් ප්‍රසාදයක් ඇති වෙනවා. භාවනාවත් හරියනවා. මේ පිරමීඩය අපි දන්නවා විශ්වයත් එක්ක සම්බන්ධයි කියලා. ඉතින් භාවනා කරනකොටත් ඒ වගේ උඩටත් ත්‍රිකෝණයක් තියෙනවා. පොළොවටත් ත්‍රිකෝණයක් වගේ මේ පහළ කොටස බද්ධ වෙලා තියෙනවා. ඒතකොට මේක මහා බුදුහාමුදුරු දේශනා කළ වටිනා
භාවනා ක්‍රමයක් නිසා මේ ආනාපාන සති භාවනාව වගේ එකක් අපි ඒක හරීම ඉරියව්වෙන් විශ්වයත් එක්ක සම්බන්ධ වෙන විදිහට තමන්ගේ ඇතුළත ගුණ හොඳට දියුණු වෙන විදිහට මේ කය සමබරව පරියංකාදිය සකස් කරගන්න ටික ටික භාවනා කරන කෙනෙක් විදිහට ඔබ උත්සාහ ගැනීම හරීම වටිනවා. ඉතින් මේක ගැන මුලදිම තමන්ගේ හිතේ දුම්නසක් ඇති කරගන්න එපා. අනේ මට හරියට ඉඳ ගන්න බෑ, පරියංකයකට වාඩි වෙන්න බෑ කියලා. කාලාන්තරයක් ටික ටික මේ පුහුණු වේදෙනකොට පරියංකය හොඳට සකස් කරගන්න පුළුවන් විදිහට ඒක දියුණු වෙවි එනවා පින්වතුනි. ඒ වගේම යෝගියා මේ හිස පරිස්සම් කරගන්න ඕනේ කියලා කියනවා. ක්ලාන්ත ගති, හිස රදේ වගේ මේ ආබාධ ඇති නොවන විදිහට තමන් ඒ සෙම රෝග ආදී ඇති නොවන විදිහට මේ හිසේ කැක්කුම් ආදී ගොඩක් ඇති වුනහම ඒක භාවනාවට බාධායි. ඒ නිසා ලෙඩක් ඒ විදිහේ හදිසි රෝගයක් ඇති වුණත් මේ හිසට මේ සම්බන්ධ රෝග ඔළුවේ කැක්කුම හිසේ බරගති. ඉතින් ඒවා භාවනාව දිගට කරගෙන යන්නට බාධා කරන රෝග. ඒ නිසා ඒවා ඇති වුණොත් ඒ අපි වෛද්‍ය උපදෙස් වලට යොමු වෙලා ප්‍රතිකාර ලබාගෙන ඒ ටික කාලේ පුළුවන් නම් භාවනාවෙන් අත් මිදිලා ඉතින් ලෙඩේ සුව කරගෙනම භාවනාවට යොමු වෙනවා නම් වඩා සුදුසුයි කියලා භාවනා ගුරුවරු පෙන්නලා දෙනවා. ඉතින් පින්වතුනි මෙන්න මේ විදිහට මෙන්න මේ අපි දීප උපදේශ පන්තිය පින්වතුන් හොඳට මතක තියාගෙන හොඳ කාලසටහනක් හොඳ කාල පරිච්ඡේදයක් ඉතින් තමන්ගේ ආහාර අවශ්‍ය පහසුකම් ටික හොඳට දීලා හොඳ ගුරු ඇසුරක් ලබාගෙන තමන්ගේ නිවසේම පුංචි පින්වතුනි කුටියක් හදාගෙන නිහඬ පරිසරයක් නිර්මාණය කරගෙන තමන් ටික ටික මේ භාවනා පුහුණුවට යොමු වෙන්න සක්මන් මළුවක් නැත්නම් තමන්ගේ තියෙන පුංචි ඉඩකඩේ පුංචි කාමරේ ඇවිදින්න පුළුවන් අඩි 20 30 පුංචි කොටසක් පාවිච්චි කරලා සක්මන ටික ටික කරන් දකුණක් වමක් සිහියෙන් තියන් 2 3 4 5 ටික ටික සිහිය දියුණු කරගන්න එදිනදා වැඩවලටත් සිහිය ගෙනියන් ආනාපාන සතිය හුස්මක් දෙකක් තුනක් හතරක් පහක් ආදී වශයෙන් පුළුවන් තරම් පින්වතුනි මේ විදිහට දියුණු කරගෙන යන්න එකවර නෙවෙයි මේ උපදේශ වලට අනුව ඔබට පැහැදිලි ටික ටික මේවා දියුණු කරගන්න ආන්න පින්වතුනි සතියේ දියුණුවේ ප්‍රතිඵලයක් විදිහට ඔබට සමාධියක් දියුණු කරගන්න ලැබෙනවා නීවරණ නැති එකඟ විච්චි තියුණු විච්චි මෝහත් විච්චි හිතක් ඕන් ඔබට හදාගන්න ලැබෙනවා විසිරිච්චි නැති මනසක් ආන්ගේ මනසට පින්වතුනි අර නීවරණ බැහැර වුණාට පස්සේ තියුණු බව වැඩි වුණාම ආරම්මනවල සංස්කාරවල යථාර්ථය පෙනේවි කුමක්ද යථාර්ථය මොහොතින් මොහොත සියල්ල වෙනස් වෙනවා අනිත්‍ය දුක්ඛ පෙළෙන සුළුයි වෙනස් වෙන සුළුයි ආං පින්වතුනි ඊළඟට අනාත්ම මේක මම මගේ කියලා පාලනය කරගන්න පුළුවන් දේවල් නෙවෙයි කියන මෙන්න මේ යථාර්ථය අපි අවබෝධ කරගත්තාම ආං එයා පින්වතුනි විපස්සනා භාවනාවෙන් යුක්ත කෙනෙක් ප්‍රඥාව අවබෝධ කරගන්න කෙනෙක් ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක් කියලා කියනවා ආං එහෙම වුණාට පස්සේ තමයි අපි සංස්කාර ගැන කලකිරීමක් නිබ්බිදාවක් විරාගයක් පහල කරගෙන පින්වතුනි මේවා අතහැරලා දාලා නිර්වාණය අවබෝධ කරගන්නේ ඒ සඳහාම පින්වත් ඔබ හැම දිනාටම උතුම් මගඵල නිවන් අවබෝධයේ සඳහාම තමන්ගේ සති සමාධි ප්‍රඥා දියුණු කර ගැනීම සඳහාම මේ උතුම් ධර්ම දේශනාවද මහත් පිටුවහලක් කර ගනිත්වා කියන ඒ ප්‍රාර්ථනාවෙන් අපි අදට નિયમિત ධර්ම දේශනාව මේන් સમાપ્ત කරන්නට සූදානම් වෙනවා. අද දවසේදී සදැහැති පින්බර දායකත්වයේ මේ දේශනාව සඳහා ලබා දෙනු ලබන්නේ විදේශගත කේ.ඒ. වසන්ත පෙරේරා පුතණුවන් විසින් නොවැම්බර් මාස 5 වෙනි දිනට 6 වසරක් සපිරෙන කේ.ඒ. සෝමපාල පෙරේරා සිය පියාණන්ට සහ දෙපාර්ශවයේම මිය පරලොව ගිය සියලුම නෑදෑයින්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත්නි අනිකුත් සියලුම ඥාති හිතයිසී මිය පරලොව ගිය සියලු දෙනාටමත් එතුමා පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නම් සඳහන් කළ කේ සෝමපාල පියතුමන් ප්‍රධාන මියගිය සෑම සියලු දෙන ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ නමින්ද නිදන ප්‍රාප්ත ඒ ඥාති හිතයිසී සෑම දෙන මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වනු ලබත්වා පින් අනුමෝදන්ව ඒ ඇත්තන්ගේ පරලොව ජීවිත සාංසාරික ජීවිතයෝ සුවපත් කර ගනිත්වා
සසර ගමන නිමා කර ගනිත්වා කෙලවර ජාති ජරා ව්‍යාධි මරණ ආදීන් විනිර්මුක්ත ශාන්ත ප්‍රවරතර අති උතුම් අමා මහ නිවනින් නිවී සැනසෙත්වා කියලා මියගිය සෑම දිනාටම සාදු සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින රොසලින් ප්‍රනාන්දුසිය මෑණියන්ට සහ සියලුම නෑදෑයින්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ මෑණියන් ප්‍රධාන හැම දිනාටමත් විදෙස් ගතව ඒ වෘත්තීන් හි නිරත වෙන කේ වසන්ත පෙරේරා ඒ දායකත්වයේ දරූ මහත්මා ප්‍රධාන හැම දිනාටමත් අතහිත දුන් සැමටත් බණ ඇසූ සැමටත් උතුම් බුදුරුවනේ දම්රුවනේ සඟරුවනේ දළදා හාමුදුරුවන්ගේ රැකවරණය සැලසේවා. විජයශ්‍රී බෝසමිඳුන් වහන්සේගේ අටමස්ථාන සොළොස්මස්ථාන ආදී සිද්ධස්ථානයන්හි අනන්ත රැකවරණ ආශිර්වාද ශක්තිය ඔබ හැම දිනාටම සැලසේවා. ඉල්ලව තිබුණා වූ දුක් කරදර පීඩා උවදුරු අන්තරා දුරින් දුරු වී යහපත සැනසුම නිදුක් භාවය නිරෝගී භාවය ඔබ හැම දිනාටම සැලසේවා. කරන රැකියා කටයුතු දියුණු වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. වාසනාව ජය සතුට සාමයේ සැනසුම හැම දිනාටම උදා වේවා. එල්ලව ඇති වසංගත తত্ত্বය ලෝකෙම්ම තුරන් වේවා. වසංගත తত্ত্বය හමුවේ වීරෝදාරව බොහොම උනන්දුවෙන් කටයුතු කරන සෞඛ්‍ය සේවාවන් වල ආරක්ෂක සේවාවන් වල සුවවිරුවන් රණවිරුවන් හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවයේ සැලසේවා. රණවිරුවන්ට රණවිරු පවුල්වල හැම දිනාටම තුනුරුවනි අනන්ත රැකවරණ ආශිර්වාද ශක්ති සැලසේවා. බෞද්ධයා මාධ්‍ය ජාලයේහි සභාපති දූරන්දර ගෞරවනීය පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් බොහෝම නිදුක් නිරෝගීව මේ කටයුතු ශාසනික මෙහෙවර කරගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා. ඔබ අප හැම දිනාගෙම සියලු සම්‍යක් ප්‍රාර්ථනාවෝ ඉෂ්ට සාධනය වේවා. මෙලව අභිවෘද්ධිය සැලසේවා. පරලව සාංසාරික ජීවිතයෝ සුවපත් වේවා. සසර ගමන නිමා වේවා. කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් නිවී සැනසීම පිණිසම කලමේ උතුම් පුණ්‍ය කර්මයේද පූර්ණය කළ පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා. සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් රටත් ජාතියත් ආරක්ෂා කරත්වා. දෙවියන් වහන්සේලාද උතුම් අමා මහ නිවනින් නිවී සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන් වහන්සේලාටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති.